ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරන ඔබ සැමට වෙනද වගේම අපි අදත් සූදානම් ආයුබෝවන් සුබ දවසක් වැඩසටහනේ ජාතික පුවත්පත්වල තොරතුරු මොනවද බලන්න ඔබට සුවබර දිනයක් ප්‍රාර්ථනා කරමින් තමයි අපි වෙනද වගේම අදත් අපේ වැඩසටහන ආරම්භ කරන්නේ. අපි කොරෝනා සම්බන්ධයෙන් වගේම අද පුවත්පත්වල වැඩි ඉඩකඩක් යොමු වෙලා තියෙන පාස්කු ප්‍රහාර පිළිබඳව විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවේ දක්වන අදහස් ඇතුළු තවත් කරුණු වලට අවධානය යොමු කරන්න සූදානම්. දිනුෂින්නෝ මාත් සමග සුබ දවසක්. සුබ දවසක් ආයුබෝවන් සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා නතාලියා ඔබට ඒ වගේම අපිත් එක්ක එකතු වෙන ඔබට. සාමාන්‍යයෙන් නතාලියා අපි මේ ඉස්කෝලේ යන කාලේ මොකක් හරි එක්කෝ ගණිතයේ විෂයට නැත්නම් විද්‍යා විෂයට මොකක් හරි විෂයකට ලකුණු අඩු වෙලා හැම දෙයක් වුණාම අර දෙමාපියන්ට පෙන්වන්න ඕනේ ගෙදර ගිහලා රිපෝට් එක. ඒ වගේ වෙලාවට දෙමාපියන්ට පෙන්වන්න නැතුව සමහර විට දෙමාපියන්ගේ අස්සන ගහලා අරගෙන යනවා ටීචර් පෙන්වන්න හරි දෙමාපියන්ට පෙන්වනවා කියලා. එහෙම නැත්නම් හදිස්සියේ ලියුමක් අරන් එන්න කියලා අපිට දෙනවා. ඒ කියන්නේ ගෙදර ඉස්කෝලේ එන්න නැතුව නතර වුණොත් එහෙම අපි ලියුමක් කරා යනවා. ඒත් දෙමාපියෝ දුන්න විදිහට සමහරට එහෙම කරන පොඩි වැරදි ආදර්ශය ඉතින් ඒ වගේ වත් වෙනවා. හැබැයි රටේ ජනාධිපතිගේ අස්සනක් ගහනවා කියන්නේ ලේසි පහසු වැඩක් නෙවෙයිනේ. රටේ ජනාධිපතිගේ අස්සන ගහනවා කෙනෙක්ව රඳවා තබා ගන්න. මේ මව්බිම ප්‍රධාන ශීර්ෂය වෙනුවෙන් තමයි මම ඒ කතාබහ ගොඩනගුවේ නතාලියා. බුද්ධි නිලධාරියාගේ රැඳවුම් නියෝගයට මෛත්‍රීගේ අස්සන හොරට ගහලා. හරි අස්සන සහ නියෝගයේ තිබූ අස්සන කියන එක දෙකම පෙන්නනවා මව්බිම පත්තරේ අද අස්සන් දෙකම මෛත්‍රීපාල සිරිසේන ආරක්ෂක අමාත්‍ය ජනාධිපති සහ ආරක්ෂක අමාත්‍ය කියන එක සහිතව නියෝගයේ තිබූ අස්සන සුපුරුදු අස්සන ත්‍රස්තවාදී පනත ප්‍රකාරව හමුදා බුද්ධි නිලධාරීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා යොදා ඇති අත්සනෙහි වෙනස්කම් නිරීක්ෂණය වන බව හිටපු ජනාධිපති ලේකම් උදයාර් සෙනවිරත්න දේශපාලන පළකිරීම පිළිබඳ සොයා බලන ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව හමුවේ සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කළේ. මේ අත්සන් ගණනාවක් මම යහුවා කියලාත් එකපාරක් ජනාධිපතිවරයා සඳහන් කරනවා. හිටපු ජනාධිපතිතුමා මේ හිටපු මහ බැංකුවේ අධිපතිවරයා සිංගප්පූරුවෙන් ගෙන්වා ගැනීම සඳහා කොහොම වෙතත් දැන් මේ අස්සර නම් හරි අස්සර නෙවෙයි කියලා තමයි හිටපු ජනාධිපති ලේකම්වරයා කියන්නේ. අද සිලොන් ටුඩේ පුවත්පතේ ප්‍රවෘත්තිය වාර්තා කරන්නේ මෙන්න මේ විදිහට. සිරිසේන signature looks different. That secretary to former president Maithripala Sirisena Udayara Seneviratne said there's a difference in the signature placed by Sirisena in the detention order issued for intelligence officers at the CID කියලයි මේ විදිහට මුල් පිටුවේ වාර්තා කරන්නේ. වගේම අපි යමු දිනමින පුවත්පතේ වාර්තාවට ඊළඟ. දැන් අපි කලින් කිව්වේ දේශපාලන පළගැනීම් සම්බන්ධයෙන් වන විමර්ශන සිදු වුණා. ඒ සඳහා වන කොමිෂන් සභාවේදී තමයි උදයාර සෙනවිරත්න මහතා අදහස් පළ කරන්නේ. ඒ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් උත් කොමිසමක් ක්‍රියාත්මක වෙනවා. ඒට හිටපු ජනාධිපතිතුමා හිටපු අග්‍රාමාත්‍යවරයා ඒ වගේම හිටපු පොලිස්පතිවරයා හිටපු ආරක්ෂක ලේකම්වරයා මේ වගේ රට කරවපු ප්‍රධාන චරිත රැසක් තමයි දැන් පාස්කු කොමිසම හමුවේ සාක්ෂි ලබා දෙමින් සිටින්නේ. මේ අය අතර තිබෙන විශේෂත්වය තමයි එක් අයෙක් සාක්ෂි දෙද්දී අනිත් අයත් ගිහිල්ලා බලාගෙන ඉන්නවා මෙයා මොනවද කියන්නේ කියලා. මේක තමයි මේ දවස්වල පාස්කු කොමිසමේ දකින්න ලැබෙන දේ සහ මාධ්‍ය වාර්තා කරන කාරණාව. අග්‍රාමාත්‍යවරයා ඊයේ දවසේදී සාක්ෂි ලබා දෙමින් මෙහෙම කියනවා. පාස්කු දා ප්‍රහාරය සිදුවන විට රටේ ආරක්ෂාව බිඳ වැටී තිබුණා. හිටපු අගමැති රනිල් පාස්කු කොමිසමේදී පිළිගනී. ඉතින් පිළිගන්න වෙනවා කොහොමදත් මොකද ආරක්ෂාව හොඳ තත්ත්වයක තිබුණා නම් එහෙම ප්‍රහාරයක් එල්ල වෙන්නේ නැහැනේ. පාස්කු විරුද්ධ ත්‍රස්ත ප්‍රහාරය එල්ලවන අවස්ථාව වන විට රටේ ආරක්ෂක අංශවල පැහැදිලි බිඳ වැටීමක් තිබූ බව තමා පිළිගන්නා බව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති කොමිසම ඉදිරියේ පෙරේදා කියා සිටියේ. පෙරේදා දවසේ තමයි සාක්ෂි ලබා දීලා තියෙන්නේ. ජාතික ආරක්ෂාවට තර්ජනයක් පවසමින් හමුදා ප්‍රධානී මුස්ලිම් කාන්තාවන් පළදින නිකාබේ තහනම් කිරීමට ජාතික ආරක්ෂක කවුන්සිලයට යෝජනාවක් ගෙනා බව කියා සිටි හිටපු අගමැතිවරයා ඒ සඳහන් තමන් විරුද්ධ නොවූ බවත් තමන් කියා සිටියේ මේක කළොත් මුස්ලිම් අන්තවාදීන්ට නැගී සිටින්න අවියක් දීම සහ සාම්ප්‍රදායික මුස්ලිම්වරු දුර්වල කරන එකේ අයිද කොමිසම හමුවේ කියා සිටියේය. මේ අග්‍රාමාත්‍යවරයා සාක්ෂි ලබා දෙමින් කියු කාරණාව තමයි දිනමින වාර්තා කර තිබෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා දැක්වූ අදහස් අද සිලොන් ටුඩේ පුවත්පතත් මුල් පිටුවේ වාර්තා කරනවා regarding the Easter Sunday attacks. NSC meetings were not held regularly from 2015. 2015 වර්ෂයේ සිට ජාතික ආරක්ෂක කවුන්සිලේ රැස්වීම් සතිපතා පැවැත්වුණේ නැහැ. හරියාකාරව කිසි දිනක මේ වසර පසුගිය වසර කිහිපය තුළ පැවැත්වුණේ නැහැ කියලා රනිල් වික්‍රමසිංහ මහතා කොමිසම හමුවේ අදහස් දැක්වුවා කියලා ද වාර්තා කරද්දී අපි ඊළඟට යන සූදානම් වෙන්නේ ලංකාදීප පුවත්පතේ මුල් පිටුවට. අධිකරණ නියෝගයක් ලැබිච්ච ගමන් තමන් අත්අඩංගුවට ගන්න කියලා දැන් අපේ රටේ ඉන්න VIP මහත්තුරු හැංගිමුත්තන් සෙල්ලම් කරනවා. මේක දැන් පුරුද්දකට ගිහිල්ලා හිටපු අමාත්‍ය රාජසේනාරත්න මහත්මයා ඒ වගේම කුරුණෑගල නගරාධිපතිතුමා දැන් අලුත්ම කතන්දරේ පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුද්දීන්. රිෂාඩ් රටින් පිටවීම තහනම් ව්‍යාපෘති අධ්‍යක්ෂයටත්
පිටවීම තහනම් බස්වල සල්ලි ගෙවූ ගණකාධිකාරීතු රිමාන්ඩ් මේ ලංකාදීපයේ ප්‍රධාන ශීර්ෂය. අවතන් වූ පුද්ගලයන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘතිය ගණකාධිකාරී අලගරත්නම් මනෝරංජන් මහතා සහ බදුදීන් මහතාගේ රියදුරන් දෙදෙනා රිමාන්ඩ් භාරයට පත් කිරීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් විසින් ඔවුන් තිදෙනා බන්ධනාගාරයට රැගෙන යන අයුරු ඡායාරූපයක් සහිතව ලංකාදීපයේ වාර්තා කරනවා. අවතන් වූවන් නිකුත් ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා ලංගම බස් රථවලින් මන්නාරම් ප්‍රදේශයට රැගෙන යාමට රජයේ මුදල් රුපියල් 95 ලක්ෂයකට අධික මුදලක් වැය කළයි කියන සිද්ධියකට අදාළව අත්අඩංගුවට ගැනීමට සොයන හිටපු කර්මාන්ත වාණිජ හා අවතන් වූවන් නැවත පදිංචි කිරීමේ අමාත්‍ය රිෂාඩ් බදූදීන් මහතාට සහ අවතන් වූවන් නැවත පදිංචි කිරීමේ ව්‍යාපෘති අධ්‍යක්ෂ සම්සුදීන් මොහමඩ් යාසින් නැමැත්තාට රටින් පිටවීම තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ නියෝගයක් නිකුත් කළේ. කොහොම හරි රිෂාඩ් බදූදීන් මහත්මයා හොයාගන්න නැති බව තමයි වාර්තා වෙන්නේ. සෑම පුවත්පතකම ප්‍රධාන ශීර්ෂයක වැඩි ඉඩකඩක් වෙන්නේ ඒ පිළිබඳව අරුණ ප්‍රධාන ශීර්ෂය අත්අඩංගුවට ගන්න පොලිස් කණ්ඩායම් 6ක් රිෂාඩ් පලායයි රටින් පිටවීම තහනම්. සිද්ධිය කනවැකුණු වහා රිෂාඩ් වාහනයෙන් බැහැලා ගියා. එහෙම ඒ කියන්නේ මොකක් හරි තොරතුරක් වෙච්ච ගමන් ටක් ගාලා නවත්තන්න වාහනේ මම බැහැලා යනවා මං කොහෙද කියලා හොයන්න එපා. දැන් අපි හිතමුකෝ දැන් හදිස්සියවත් යන්නේ නිකන් අනුමත කරනවා නිකන් අනුමාන කරලා අපි මෙහෙම දෙයක් කියමුකෝ. හබරන කැලේ මැද්දෙන් යනවා. ප්‍රවෘත්තිය හැනවා. හබරන කැලේ මැද්දෙන් පාරෙන් බැහැලා මං යනවා කියලා යනවා. මේක මේ ඇත්තරම විහිළුවක් කියන එක තමයි අපිට කියන්න තියෙන්නේ. ඇමති ආරක්ෂක ඇතුළු 3 දෙනෙක් අල්ලයි. දැන් මේ වගේ අර මං කිව්ව කඩින්ම කාරණාව තමයි එහෙම ආවහම අපේ අය ගිහිල්ලා හැංගෙන එක තමයි දැන් තියෙන අලුත්ම එක. ඒක ලෙවල්ලා ඒ නියෝගය නිෂ්ප්‍රභ කරන්න කියලා තව නියෝගයක් අරන් ඇවිල්ලා තමයි ඉදිරිපත් වෙන්නේ. බලමු මේකත් ඒ විදිහටම වෙයිද කියලා. අද පත්තරේ පොලිස් කණ්ඩායම් 6ක් රිෂාඩ් හොයයි. රිෂාඩ් නෑ. දැන් කණ්ඩායම් 6ක් හොයනවා මේ තනි කණ්ඩායමක් නෙමෙයි කණ්ඩායම් 6ක් දාලා ඉන්න හොයන්න. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදීන් මහතා ඊයේ රාත්‍රී 9 වන විට අත්අඩංගුවට ගෙන නොතිබූ අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ කණ්ඩායම් 6ක් යොදවා ඇතයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය. පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදූදීන් සහ මොහමඩ් යාසින් නැමැත්තා අත්අඩංගුවට ගැනීමට අකණ්ඩව මෙහෙයුම් සිදු කරන බවද හෙතෙම පවසා සිටියේ කියලා අද පුවත්පත තොරතුරු අනාවරණය කරනවා ප්‍රධාන ශීර්ෂයක් සහිතව. අපි යනවා ඩේලි නිවුස් පුවත්පත කොහොමද මේක ගැන කියන්නේ බලන්න. ඔව් දිනුෂ ඩේලි නිවුස් පුවත්පත දැන් රිෂාඩ් වල්ලන්ඩ කණ්ඩායම් 6ක් වෙද්දී රියාජ් හේමන්ත සහෝදරය වල්ලන්ඩ තවත් කණ්ඩායම් 2ක් ක්‍රියාත්මකයි කියලා වාර්තා වෙනවා. The two police teams to expedite Riyadh probe. Rishad's accountant, police constable arrested. Based on the directives issued by the Attorney General Dappula De Oliveira, 2 police teams have been deployed to conduct an investigation on the allegations against Riyadh Badudin in connection with the Easter Sunday attacks. Police spokesman DIG Ajit Rohana said කියලා Daily News පුවත්පත වාර්තා කරන්නේ. ඒ වගේම The Island පුවත්පතත් 6 CID teams failed to arrest Badudin. කණ්ඩායම් 6ක් CID කණ්ඩායම් 6ක් වත් Badudin මහතාව අත්අඩංගුවට ගැනීමට මේ වන විට නොහැකි වෙලා තියෙනවා කියලායි The Island වාර්තා කරන්නේ. අපි මවබිමට යනවා. රිෂාඩ්ගේ ජීප්‍රියේ ගිනියවි අත්අඩංගුවට ගත් රියදුරන් දෙදෙනා රිමාන්ඩ්. දැන් ජීප්‍රියේ ගිනියවි කිව්වහම එහෙම පුළුවන් මේ නීති විරෝධී ගිනියවි කියන එක කලින් වාර්තා කළා මාධ්‍ය. රිෂාඩ්ට විදේශ ගමන් තහනම් ගණකාධිකාරී අලගරත්නම් 26 වෙනිදා තෙක් රිමාන්ඩ් කියලා මවබිම වාර්තා කරනවා. ඒ අතර ඔබ කිව් කාරණාව රියාජ් නිදහස් කළ හැටි හොයන්න CID කණ්ඩායම් 2ක්. ඒ කියන්නේ අයියට 6යි මල්ලිට 2යි ඔක්කොම 8යි. ඒ කියන්නේ එක පවුලක දෙන්නෙක් වෙනුවෙන් කණ්ඩායම් 8ක් යොදවලා තිනවා. ඒකෙන් 6ක් රිෂාඩ් බදුද්දීන් මන්ත්‍රීවරයා හොයන්න, අනිත් එක රියාජ් නිදහස් කළේ කොහොමද කියලා හොයන්න තමයි අනිත් දෙක යොදවලා තින්නේ. දැන් බලමු මේ 8ම යොදවලා ඉවරලා ලැබෙන ප්‍රතිඵල මොන වගේ වෙයිද කියලා. දිවයින පත්තරයට අපි යනවා. ඇමති ආරක්ෂක කොස්තාපල්ට අප රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයා හිටපු අමාත්‍යවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීතුමන් රජයට අයත් රුපියල් ලක්ෂ 95කට අධික මුදලක් සාවද්‍ය සාපරාධී පරිහරණය කිරීමේ චෝදනාව යටතේ සැකපිට අත්අඩංගුවටගෙන ඉදිරිපත් කළ දීර්ඝකාලීන අවතන් වූවන් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපෘතියේ ගණකාධිකාරිවරයා ලෙස කටයුතු කළ අලගරත්න මනෝරංජන් නැමැත්තා ලබන 26 වෙනිදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා ඊයේ නියෝග කළේය. ඇමති ආරක්ෂක කොස්තාපල්ට ඒ අතර අප ලැබුණ බව තමයි දිවයින වැඩිදුරටත් තොරතුරු අනාවරණය කරන්නේ. අපි යනවා ලංකාදීපයට. රිෂාඩ්ගේ සැප වාහන දෙක ගිනියවි දෙකක් උණ්ඩ 48ක් එක්ක අත්අඩංගුවට. හිටපු අමාත්‍ය රිෂාඩ් බදුද්දීන් මහතා භාවිත කරන සුකොබ්බෝගී මෝටරයක් සහ ජීප් රථයක් වැල්ලවත්ත ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ 14 නේද?
පත්තරේ තියෙන පෙරේදා 14 කියලා ඊයේ අත්අඩංගුවට ගන්න ලැබුව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අදිත් රෝහණ මහතා පැවසියේ කියලා ලංකාදීපේ තොරතුරු වාර්තා කරන අපි බලමු. ඉතින් කණ්ඩායම් 6ක් දාලා වාහන අත්අඩංගුවට ගත්තා, ව්‍යාපෘති නිලධාරීන් අත්අඩංගුවට ගත්තා, ආරක්ෂක නිලධාරියව අත්අඩංගුවට ගත්තා. ආරක්ෂක නිලධාරියට චෝදනා එල්ල වුණේ මේ වගේ නියෝගයක් නිකුත් වුණාට පස්සේ ඔහු ක්‍රියා කළ යුත්තේ පොලිස් නිලධාරියෙක් විදිහට. ඒ විදිහට තමයි ඊයේ අජිත් රෝහණ මහතා සඳහන් කළේ. ඒ අයව පොලිසියට බාර කරන්න, ඒ වගේ දේවල් ඉටු කරන්න තමන්ගේ රාජකාරිය පැහැර හැරියාය කියලා තමයි ඔහුව අත්අඩංගුවට ගත්පත් වෙන්නේ. කොහොම හරි යන වාහනෙන් මගින් බැහැලා කොහාටද ගියේ? 6 කණ්ඩායම් 6කට තාමත් හොයාගන්න බෑ. අපි ඔය කතන්දරේ කොහොම තියලා ලංකාදීපේටම යමු. කොරෝනා කතන්දරත් අමතක වෙනවා. මේවා හෙද්දී ඒවා අමතක කරලා බෑ. IDH රෝහලේ වාට්ටු කොරෝනා රෝගීන්ගෙන් පිරීලා අංගොඩ IDH රෝහලේ සියලු වාට්ටු කොරෝනා රෝගීන්ගෙන් පිරී ඇතැයි එම රෝහල ආරංචි මාර්ග කියයි. එම රෝහලේ කොරෝනා රෝගීන් 180ත් 200ත් අතර පිරිසකට සරලන පහසුකම් ඇතිව අතර මේ වන විට එම ප්‍රමාණය රෝගීන් ඇතුළත් කර සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ කියන්නේ තවත් යන්න ඉඩ නැහැ IDH එකට. අපි ඔබේ නිර්ලීමක් කරනවා. කොරෝනා රෝගය මර්ධනය කිරීම සඳහා අප දායකත්වය ලබා දිය යුතුයි. අපිමයි අපේ සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරගත යුතු වන්නේ. එහෙම නොවුනොත් මේක මුළු රටම ගිල ගන්නවා අනිවාර්යයි. ඇමරිකාවට වෙච්ච දේ, ස්පානියට වෙච්ච දේ, ඉතාලියට වෙච්ච දේ අපිට වෙන එක වැඩි ආතක නොවේවි. අපිම පරිස්සම් වුණේ නැත්නම් කටුනායකට අද උදේ 5 සිට ඇඳිරි නීතිය, සෞඛ්‍ය නීති නොතකන බස්වල බලපත්‍ර අවලංගුයි. දැන් කටුනායකට ඇඳිරි නීතිය දැම්මට දැනගන්න ලැබුණා වෙළඳ කලාපොළ සේවය කරන්නේ මහත්ම මහත්මීන්ට යන්න පුළුවන්කම තිබෙනවා. තමන්ගේ ඩෙන්ටිටි එක පෙන්නලා අපේ රටේ ආර්ථිකය ශක්තිමත් කරන පිරිස වුන් ආර්ථික ක්‍රියාවලිය යාන්ත්‍රණය ඒ විදිහටම ක්‍රියාත්මක විය යුතුයි. නිවැරදි සෞඛ්‍ය උපදෙස් පිළිපදී කියලා අපි විශ්වාස කරනවා. වෙළඳ කලාපයේ පිරිස ඒ වගේම සෞඛ්‍ය නීති නොතකා යන බස්වල බලපත්‍ර අවලංගු වෙන බව තමයි ලංකාදීපය තොරතුරු වාර්තා කරන්නේ. අපි ලංකාදීපයට යනවා. බ්‍රැන්ඩ් එක්ස්පෝකරෙන් කොරෝනා තව ආසාදිතයෝ 130ක් වාර්තා වූ බව ලංකාදීපය තොරතුරු අනාවරණය කරද්දී කහපොළ පිරිවරණක හිමියොරු 69ක් නිරෝධායනයට කියලත් ලංකාදීපය තොරතුරු වාර්තා කරනවා. The Daily Mirror පුවත්පතට අවධානය යොමු කරන්නේ curfew to be imposed in other high risk areas if required. යුද හමුදාපතිවරයා ඊයේ දිනේදී කරන ලද මතක් කිරීම කිහිපයක් අද වාර්තා කරන මුල් පිටුවේ අනෙකුත් ප්‍රදේශවලට දැනට ඇඳිරි නීතිය පනවන්න නොමැති ප්‍රදේශවලටත් අවශ්‍ය වූ විට ඇඳිරි නීතිය පනවන්නට සිදු වේවි කියලා එතුමා මතක් කරනවා. Nurse at Colombo National Hospital Neuro ICU found positive and COVID-19 cases reported on Tuesday from 16 no curfew areas. මේ විදිහට යුද හමුදාපතිවරයා ප්‍රකාශයක් කරන්න හේතු වුණේ අඟහරුවාදා දිනේදී ඇඳිරි නීතිය පනවන්න නොමැති ප්‍රදේශ 16කින් රෝගීන් වාර්තා වීම නිසා curfew enforced after reviewing daily cases කියලා Daily Mirror වාර්තා කරනවා. Ceylon Today පුවත්පත curfew imposed in Katunayaka, 160 COVID-19 cases recorded in Colombo district, 2,884 PCR tests conducted, 9,905 in quarantine centres run by armed forces, acute shortage of medical professionals in the northern province. උතුරු පළාතේ මේ වන විට සෞඛ්‍ය නිලධාරීන්ගේ විශේෂ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතිනවා කියලා වාර්තා වෙනවා. Repatriation of Middle East expatriates in November. තාවකාලිකව ගුවන් ගමන් සියල්ලමත් හිටව විශේෂයෙන්ම මේ ශ්‍රී ලාංකිකයින්ම මෙරටට මැද පෙරදිග රටවල සිට ගෙන්වා ගැනීමේ ගුවන් ගමන් ඉතින් ඒවා නැවතත් නොවැම්බර් මාසයේදී ආරම්භ කරනවා කියලා වාර්තා වෙනවා. කෙසේ වෙතත් කොළඹ දිස්ත්‍රික්කයෙන් මේ වන විට කොවිඩ් ආශ්‍රිත මේ පොකුරාශ්‍රිත වාසාදිතයින් 160ක් හඳුනාගෙන තියෙනවා කියලා තද Ceylon Today වාර්තා කරනවා. ඒ වගේම The Island පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්තිය COVID-19 crisis factories directed to private labs as workload piles up. Erroneous tests cause confusion. විශේෂයෙන් මතක් කරන BOI සමාගම් වලට මේ මතක් කිරීම සිදු කරන්නේ වැඩ බලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය ශ්‍රීධරන් මහතා මේ BOI ආයතනවල ප්‍රධානීන්ට මතක් කරනවා දිනුෂ තමන්ගේ ආයතනවල සේවකයින්ට PCR පරීක්ෂණ දැන් මේ වන විට තියෙන තදබදය හේතුවෙන් රජයේ වෛද්‍ය පරීක්ෂණ ආයතනය කරන්නට අපහසුතාවයක් තියෙන. ඒ නිසා එතකම් බලන් ඉන්න එපා. පෞද්ගලික ආයතනවල පෞද්ගලික පරීක්ෂණාගාරවල මේ PCR පරීක්ෂණ අවශ්‍ය විට සිදු කරන්න කියලා ඔවුන්ට කරන මතක් කිරීම අද The Island පුවත්පත වාර්තා කරද්දී අපි නැවතත් Daily Mirror පුවත්පතට ගියොත් virus spreads mostly through hostels and employees staying at the same hostel must pay extra attention to their safety. මේ ගැන ඊයේ මතක් කිරීමක් කරන්න විශේෂයෙන්ම දැන් මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයෙන් පටන් ගත මේ පොකුර මේ සේවකයින් අනිත් ආයතන වලට නැත්නම් තවත් ඇඟලුම් කර්මාන්ත ශාලා කිහිපයක සේවකයින් හමු වුණා කටුනායක ඒ වගේ වෙනත් ප්‍රදේශවලදී වෙයි. ඊට හේතුව විදිහට ප්‍රධාන වශයෙන් දැන් හඳුනාගෙන තියෙනවා කියනවා මේ හොස්ටල්ස් නැත්නම් නේවාසිකාගාරවල මේ බ්‍රැන්ඩික්ස් ආයතනයේ වැඩ කරපු සේවකයින් සමග වෙනත් ආයතනවල සේවය කරපු සේවක සේවිකාවන්
එකිනෙක එකට සිටීම නිසා. ඉතින් ඒ නිසා ඒ ගැන වැඩි අවධානයක් යොමු කරන්නට කියලා මතක් කරන විශේෂයෙන්ම ගම්පහ දිස්ත්‍රික්කය සහ අනිකුත් ප්‍රදේශවල මේ විදිහට නේවාසිකාගාර තුල වෙසෙන්නන් සම්බන්ධව it was advisable for workers staying in hostels to consider options of staying with workers from another factory. ඒ ගැන පුළුවන් විකල්ප මාර්ග වලට අවධානය යොමු කරන්න කියලා මේ දිනවල විශේෂ මතක් කිරීමක් කරනවා නේවාසිකාගාරවල සිටින සේවක සේවිකාවන්ටයි ඒ මතක් කිරීම. දිවෙන වාර්තා කරනවා මිනුවන්ගොඩින් තමයි මේ කොරෝනා රැල්ල ආරම්භ වුණේ. දැන් ලංකාවේ හැමතැනටම මේක ව්‍යාප්ත වෙලා. මිනුවන්ගොඩ කොරෝනා රැල්ල මතුගමත් කලබයි. ජාතික රෝහලේ හෙදියක ඇතුළු 4කට කොරෝනා. මතුගම බස් නැවතුම අසල කඩසාප්පු පැලවත්ත සතිපොළ වැසේ කොළඹ පැතිරීම වළක්වන්න සෞඛ්‍ය කණ්ඩායම් 6ක්. උසස් පෙළට පෙනී සිටි දිවුලපිලි සිසුවෙකුට සහ කඳානේ පාසල් සිසුවෙකුට කොරෝනා. ඊයේ කොරෝනා ආසාදිතයෝ 130ක් මිනුවන්ගොඩ පොකුර 1721ට නගී කියලා මබ්බිම වාර්තා කරනවා. මතුගම කොළඹ ධාවනය වෙච්ච අධිවේගී මාර්ගයේ ධාවනය වෙච්ච සුඛෝපභෝගී බස් රථයක හිමිකරුට රියදුරුට කොන්දොස්තරට මේ තිදෙනා කොරෝනා වෛරසය වැඳී තිබුණා. ඒ බස් රථයේ ගමන් කරපු කෙනෙක් තමයි මේ හෙදිය. මේ හැම එකමත් එකට එකක් පරීක්ෂණ කරලා යා කරලා බලද්දී මේකේ අවසානයේ හම්බ වෙන්නේ එහෙම නැත්නම් මේක හොයාගෙන ගිහිල්ලා බලද්දී මේක පටන් අරගෙන තියෙන මිනුවන්ගොඩින් කියන එක තමයි හැම තැනටම ව්‍යාප්ත වෙච්ච දේවල අවසන් ප්‍රතිඵලය බවට පත් වෙන්නේ. අපි දිවෙනින් පස්සේ යනවා අරුණ පුවත්පතට. අරුණ පුවත්පත වාර්තා කරන්නේ මෙවැනි කාරණා කීපයක්ම වර්ණයෙන් අපි හොයාගන්නවා. කොවිඩ් ආසාදිතයින් 5000 පැන්නත් කොවිඩ් මරණ අවම රටවල් අතර ලංකාව තාම 4 වෙනි තැන. සතුටු වෙන්න පුළුවන් කාරණාවක්. ඒ කියන්නේ මරණ අවම වීම සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුවේ විමර්ශන ශාඛාව වසයි පිළියන්දල පිරිවෙනක භික්ෂු 75ක් ඇතුළු 90ක් නිරෝධායනයේ බ්‍රැන්ඩික්ස් 145කින් 42ක් එකම බෝඩිමි. බෝඩින් වලට යද්දි බලාගෙන යන්න දැන් මේ දවස්වල විදුලි බලාගාර සේවකීන්ටත් PCR ඉල්ලයි. හබරාදුව පොලිසිය 6ක් නිරෝධායනයේ කොවිඩ් ප්‍රතිකාරවලට යුද හමුදාව සතු උතුරු රෝහලක් ඕනෑ. මහාර රැඳවුවන් 60කට PCR කියලත් අරුණ පුවත්පත තොරතුරු වාර්තා කරනවා. ඊට පස්සේ අපි යනවා මෞබිමත් එවැනිම ශීර්ෂ කීපයක් වාර්තා කරනවා. ආසාදිතයින් ගණන 1700 පනි යලි දැනුම් දෙනතුරු කටුනායකට ඇඳිර නීතිය. කහපොළ සිළුමිණ පිරිවෙනේ භික්ෂූන් ඇතුළු 89ක් නිරෝධායනයට. රත්නපුරයට වඩා කෑගල්ලේ තත්ත්වය භයානකයි. රද්දලුගම ආසාදිතයින් 4ක් පන්නලිනුත් ආසාදිතයින් 11ක්. කොළඹ මතුගම බසේ හිමිකරු රියදුරු කොන්දොස්තර සහ හෙදියකට කොරෝනා. යාපනයේ ආසාදිතයින් 9ක්. කොරෝනා ආසාදිතයින් 121ක් වැලිකන්ද ප්‍රතිකාර මධ්‍යස්ථානයේ නිමි ඇඳුම් කම්මල් වලට විශේෂිත මාර්ගෝපදේශ මාලාවක් කියලත් මෞබිම අද තොරතුරු වාර්තා කරන මේ මාර්ගෝපදේශ මාලාව මම හිතන්නේ ඔබ කලින් සඳහන් කරන ලද ආකාරයට PCR පරීක්ෂණ එහෙම කරන්න කිව්ව කාරණේ වෙන්න ඕනේ. අපි මෞබිමෙන් පස්සේ යන්නේ ඩේලි මිරර් පුවත්පතට. ඩේලි මිරර් පුවත්පතේ තියෙන මේ දිනවල උසස් පෙළ විභාගය පැවැත්වෙනවා. ඉතින් උසස් පෙළ විභාගයට ඊයේ දිනේ පෙනී සිටියා මේ දිනවල පෙනී සිටින ශිෂ්‍යයෙක් ඔහුට කොවිඩ් ආසාදිතය වෙලා තියෙන. නමුත් ඉරණවිල රෝහල විභාග මධ්‍යස්ථානයක් බවට පත් වෙමින් තමයි මේ අවස්ථාවේදී විභාගයට පෙනී සිටින්නට අවස්ථාව ලැබෙන්නේ. මේ ශිෂ්‍යයට COVID positive A-level student faces exam at ඉරණවිල Hospital Examination Center අද ඩේලි මිරර් පුවත්පතේ මුල් පිටුවේ වාර්තා වෙන්නේ. අපි දැන් යමු අද පුවත්පතට. අද පුවත්පත වාර්තා කරනවා කොවිඩ් ආසාදිතයින් ලංකාවේ වාර්තා වන ප්‍රමාණය 5170යි. මරණ 13යි. පූර්ණ සුවය ලැබූ සංඛ්‍යාව 3357යි. මේක ලෝකයේ තත්ත්වය පිළිබඳව අපි සොයා බලමු. ඊයේ රාත්‍රියේ 10 වන විටයි මේ යාවත් කාලීන වීම. 3,84,6711ක ආසාදිතයින් 1,90,593 මරණ වාර්තා වෙනවා ලෝකයෙන්. 2,88,75,950ක් පූර්ණ සුවය ලබා තිබෙනවා. ඒ අතර අකිල විරාජකාරීව සම්මහතා කොවිඩ් සැබෑ තත්ත්ව පිළිබඳ ආණ්ඩුව වගකීමෙන් ප්‍රකාශයක් කළ යුතුයි කියලා ඉල්ලීමක් කරනවා. ඒ අතර ආර්ථිකයට කොරෝනා බලපෑම් කළත් රටේ උද්දමනය පහළට ශ්‍රී ලංකා මහ බැංකුවයි මේ නිවේදනය නිකුත් කරන්නේ. අපි යනවා මෞබිම පුවත්පතට. මෞබිම වාර්තා කරනවා තෙල් නැවේ කපිතාන් සම්බන්ධයෙන්. තෙල් නැවේ කපිතාන්ට මිලියන 12ක දඩයක් මේ නිව් ඩයමන්ඩ් නෞකාව සම්බන්ධයෙන් වන වාර්තාව ඔහු වරද පිළිගන්නවා ඊයේ දවසේදී පරිසරයට සිදුවෙච්ච හානිය සහ නැවේ හානිය සම්බන්ධයෙන්. ශ්‍රී ලංකා ටුඩේ පුවත්පතේ අද ප්‍රධාන ප්‍රවෘත්ති MT New Diamond skipper fined 12 million rupees නමින් අද මුල් පිටුවේ පළවෙනි අපි ළඟට Daily News පුවත්පතටයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. Daily News පුවත්පතේ Central Expressway from මීරිගම to කුරුණෑගල to open by mid December. මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස දෙසැම්බර් මාසයේ මැද වන විට විවෘත කිරීමට කටයුතු කරනවා කියලායි ඊයේ දිනේ වාර්තා වුණේ. අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා කර ප්‍රකාශද Daily News වාර්තා කරලා Daily News පුවත්පතේ තියෙන තවත් ප්‍රවෘත්තියක් ශ්‍රී ලංකා second best country to travel in 2020 මේ වසරේදී සංචාරය කිරීම සඳහා දෙවන හොඳම රට බවට ශ්‍රී ලංකාව තෝරාගෙන තියෙනවා by the readers of Condé Nast Traveller in the Readers Choice Awards 2020 කියලා මේ ජාත්‍යන්තර සම්මානයට ශ්‍රී ලංකාව පාත්‍ර වෙලා තියෙනවා කියලා අද Daily News වාර්තා කරන්නේ.
ගොවියාට පාරිභෝගිකයාට සහන ලැබෙන වෙළඳපොළක් සකසන්න ජනපති අවධාරණය කරයි. ගොවියාට ඉහළ මිලක් සහ පාරිභෝගිකයාට සහන මිලක් ලැබෙන වෙළඳපොළ නිර්මාණය කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඊයේ අවධාරණය කළේ. දිනමිනයි එය වාර්තා කරන්නේ. අද පත්තරය වාර්තා කරනවා මේ විදිහට මේ චීනයෙන් ලැබිච්ච ණය සම්බන්ධයෙන් විවිධ කාරණා විවිධ චෝදනා එල්ල වෙනවා. චීන ණය උගුල් චෝදනාව ජනපති ගෝඨාභය ප්‍රතික්ෂේප කරා. චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශක සාචෝ ලීජියන් කරන එළිදරව්ව ශ්‍රී ලංකාව පාලනය කිරීම සඳහා චීනයේ ණය උගුල කටවා ඇති බවට සඳහන් ප්‍රකාශය ශ්‍රී ලංකා ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රසිද්ධියේ ප්‍රතික්ෂේප කර ඇති බව චීන විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළ බව තමයි අද තොරතුරු වාර්තා කරන්නේ. අපි යනවා දිනමිනට CSN බොරු නඩුවක් යෝෂිත රාජපක්ෂ සාධාරණ පරීක්ෂණයක් ඉල්ලයි කියලා දිනමින තොරතුරු අනාවරණය කරනවා. සිලොන් ටුඩේ පුවත්පතට අපි මීළඟට යන්නේ. Ceylon Today වාර්තා කරන largest paddy harvest recorded in 2020. The Department of Census and Statistics and the Department of Agriculture said 2020 will be recorded as the year in which the country had obtained its largest paddy harvest. වාර්තාගත විදිහට විශාලතම VS වන්න වාර්තා වන වසර විදිහට මේ වසර හඳුනාගෙන තිබෙන බවටද Ceylon Today පුවත්පත වාර්තා කරද්දී අපි ඊළඟට යන්නේ කාටුන් බලන්න. අපි කාටුන් බලමු. අපි කාටුන් ආරම්භ කරන්නේ හසන්ත විජයනායකගේ පුරේරා කාටුනෙන්. හසන්ත විජයනායකගේ රිචාඩ් කොහේ යන්න ඇද්ද බං රාජිතගේ අඩිපාරි වෙන්න ඇති සෑර් කියලා තමයි කියන්නේ. රාජි සේනරත්න මන්ත්‍රීතුමාවත් මතක් කරනවා. වෛරස් එක්ක අපිට තව කාලයක් ඉන්න වේවිලු බං. ඕක මොකක්ද අපි නිදහස ලැබුණදා ඉඳලම ඉන්නේ කියලා තමයි අංජනගේ කාටුන් කියන්නේ අද දිනමින පත්තරේ. ෆේස්බුක් කාටුනිය ජයන්ත වික්‍රමසිංහගේ පරිප්පු සීනි සැමන් ලූණු මිල අඩු කරලාලු නේද? ඒ සතොසනේ බං කියලා කියනවා. මුදලාලි කෙනෙක් හම්බුනට පස්සේ කියන්නේ අපේ කඩවල අඩු කරන්නේ සතුස් විතරයි. අපි යන්නේ ලංකාදීපයේ පංකජ රොවින්දගේ සරදම් කාටුනේට සැමනුයි පරිප්පුයි අඩු කළා බං. ගිය පාර වගේ අපිට අඩුවට ගන්න තැන් නැති වෙයිද සෑර් කියලා තමයි කියන්නේ. MD වීරරත්නගේ මරුසිපාල කාටුනිය පූජිත් එක සින්දුවක් නෙවෙයි සින්දු 6ක්ම කිව්වලු. ඒකනේ වෙන මිනිස්සුෙකුට විරුදුවක් කියන්නවත් වෙලාවක් නැහෙනි කියලා තමයි කියන්නේ. විරුදු කියන්නේ කවුද කියන්නේ ඔබ දන්නවා. අපි දාසගේ කාටුනේ තෝරගන්නවා. පාස්කු කොමිසම් පැත්තෙන් ඇහෙන කතත් එක්ක එක්කනේ මංගල සේවය පැත්තකට දාලා තියෙනවා. මේ කපුකම් කරේ කවුද කියන කාටවත් මතකයි. චන්ද්‍රිකා මංගල සේවය කුණුබක් කියලා දානවා. කපුකම් කරපු අයගේ පවුල් දීග දැන් කොහොමද කියලා පාස්කු කොමිසම් පැත්තෙන් දෙන සාක්ෂිත් එක්ක ඇහෙන හින්දා. ස්වාරිස් කාටුනේ දාස හපුවලානගේ කොණ්ඩේ පොකුටු එක්කෙනෙක් බැම්මකින් එබිලා කියනවා බාස්මති මගේනවා පාන් කියා ගන්න බැරුවයි සෑර් අපි ඉන්නේ කියලා. ඒ කාටුන් එක්ක අපි නිමා කරන සූදානම් වෙන්නේ මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යතුමන් අජිත් නිවාඩ් කබ්රාල් මහත්මයා සහභාගී වීමට නියමිතයි මීළඟ සාකච්ඡාව සඳහා. මුදල් ප්‍රාග්ධන වෙළඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා සමගින් කරන සාකච්ඡාවට එක්වන්නට ඔබට ආරාධනා කරමින් අදට අපි දවසේ පත්තරත් එක්ක සමගන්නවා. යලිත් හමු වෙමු. හෙටත් උදෑසන දවසේ පත්තර එක්ක.